समन्ता चक्रवालेषु अत्रा गच्छन्तो देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो संगमुक्तं धम्मं सवेन कालो अयं बदन्ता धम्मं सवेन कालो अयं बदन्ता धम्मं सवेन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से दुर्लभं च मनुस्सत्तं किञ्चो मनुष्य पतिलाभो पावो तमावेते नोएताई सीतागेने पावे सुलो कोटे सीता आवे मन नोकेले मैंने काले दे पीरे दिए बिंदे बिंदे एक तोरीने अनुवेने आए से ऐते पाओ पूरे वेगेने अनुवेने आए से ऐते पाओ पूरे वेगेने अनुवेने आए से ऐते पाओ पूरे वेगेने मले सुवेने नेति पेती हेलो नाम गाते रुसिरो नेति रैली वेटो नाम गंगे माही में नेति दिए सीधो नाम दुंदे सुवेंदे पावेती लोवे हेमेदाम दुंदे सुवेंदे पावेती लोवे हेमेदाम
ඇති ලොවේ හැමදාම සාදු කියන්නේ හැමදාම නැවත වතාවක් සාදු කියන්නේ තව වතාවක් ශබ්ද නගලා සාදු කියන්නේ හැමදාම දෙලගස්කොඩ ධර්මෝදයේ මූලික පිරිවෙනේ පරිවර්තනාධ්‍යක්ෂක විශ්‍රාමික විදුහල්පති අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි ඒ වගේම දෙලගස්කොඩ ධර්මෝදයේ මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවර්තනාධිපති රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික බලකඩලේ නන්දසාර පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු පින්වත් මහා සංඝරත්නයන් අවසරයි සදහැති කාරුණික ගුණබර බෞද්ධ පින්නතුනි පින්නතියනි ඔබ සියලු දෙනාම මේ වෙලාව තුළ සෝදානම් බලාපොරොත්තුව මගේ අමාමේනී ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්නට යෙදුණු ඒසී සද්ධර්මයෙන් බිඳා ශ්‍රවණය කරන්නටයි ඔබ හැමදෙනාම මේ වෙලාවේ සෝදානම බලාපොරොත්තුව පින්නතුනි අද නවම්පුර පොසොළොස්වක පෝය දිනේ සම්බුද්ධ ශාසන ඉතිහාසයේ සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් වටිනා පෝය දිනයක් තමයි අද නවම්පුර පොසොළොස්වක පෝය දිනේ කියලා කියන්නේ සෑම විහෙර විහාරස්ථානයක් තුලදීම මේ පුණ්‍ය භූමියේ තුල මේ සිද්ධ වෙන ආකාරයටම සදහැති උවසියෝ හැමදෙනාම අද තමන්ගේ මනස සංවර කරගෙන ධාර්මික සිතුවිලි උපදවාගෙන අද ධාර්මික ප්‍රතිපත්ති වලට මුල් තැනක් ලබා දෙන තාමත් වැදගත් දවසකටයි අපි මේ සම්බන්ධ වෙලා කටයුතු කරනු ලබන්නේ. පින්නතුනි ස්වාමීන් වහන්සේ මේ බණ ටික දේශනා කරන්නේ ගස්කොළන් වලට නෙවෙයි. ගල් පරවත වලට නෙවෙයි හාමුදුරුවෝ මේ බණ ටික කියන්නේ. ඒවට ඇහෙනවද මේ කියන දේවල්? ඇහෙන්නේ නැහැ. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ බණ ටික දේශනා කරන්නේ මේ ලෝකේ වටිනාම මනුස්ස ජීවිතයක් ලබා ගන්නට යෙදුණු පින්නතුනි ඔබටයි හාමුදුරුවෝ මේ බණ ටික කියන්නේ. පින්නතුනි ඒ නිසා මේ දේශනා කරන මේ ධර්මයේ ඔබ බොහෝම සද්ධායෙන් ගෞරවයෙන් යුතුව ඔබ මේ බණ ටික ශ්‍රවණය කළ යුතු වෙනවා. පින්නතුනි අද දැන් මෙතන ඉන්නේ හැම දෙනාම බණ අහලා තියෙනවා. දැන් ඔබ ජීවිතේ කොච්චර ඔබ ජීවිතේ බණ අහලා ඔබ අවුරුදු 40ක් 50ක් ඔබ බණ අහලා ඇති මේ ජීවිතේ. දැන් ඔබ කල්පනා කරලා බලන්න මම මේ අහලා තියෙන ධර්ම දේශනාවලට අනුව මම මගේ ජීවිතයේ
බුදුහාමුදුරුවන්ගේ බුදු බණ තුලින් මගේ ජීවිතේ අර්ථවත් කරගත්තා. අපි කොච්චර බණ කිව්වත් කොච්චර ධර්ම දේශනා කළා කීයෙන් කී දෙනාද මේ මගේ බුදුහාමුදුරන්ගේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන පිනට ලැබුණු මේ වටිනා මනුස්ස ජීවිතේ නිසි වටිනාකම තේරුම් අරගෙන ජීවත් වෙන අය කී දෙනායි ඉන්නේ. පින්නතුනි එහෙනම් බුදුහාමුදුර පැහැදිලි කරනවා බණ අහන කෙනෙක් වුණාම කාරණා පහකින් සමන්විත වෙන්න ඕනේ. බණ අහන කෙනෙක් වුණාම කාරණා පහකින් ඔබ සමන්විත වෙන්න ඕනේ. ඔන්න මම ධර්ම අවවාදයක් ඔබට දෙනවා. බණ අහන කෙනා ඊටාම ආසාවෙන් බණ අහනවා. මේ මුදේටව මතක තියාගන්න. ගොඩක් වෙලාවට අපි දකිනවා හාමුදුරුවෝ මෙතෙන්ට වැඩලා බණ ටික කියනවා. හැබැයි මෙතනින් එළියට යනකොට සමහර අයට අමතකයි හාමුදුරුවෝ මොනවද කිව්වේවත් කියලා සමහර වෙලාවට මතකයක් නැහැ. ඒ නිසා පළවෙනි කාරණා මොකද්ද? හොඳ ආසාවක් ඇති කරගෙන බණ අහන්න. අපි ජීවිතේ යම් යම් දේවල් බොහෝම ආසාවෙන් කරන දේවල් තියෙනව නේද? අන්න ඒ වගේ මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක බොහෝම ආසාවෙන් මේ බණ ටික අහන්න ඕන. මම මේ බණ අහන්නේ මගේ ලෞතර බුදුහාමුදුරුවන්ගේ බුදු බණ මම මේ අහන්නේ. ඒ නිසා වෙනත් කටයුතු සියල්ලම පසෙකට දාලා හිතේ දරා ගන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් ධර්මයක් තමයි මම මේ වෙලාවේ ශ්‍රවණය කරන්නේ. පින්නතුනි බුදුන්ගේ ධර්මයේ හැමෝටම ශ්‍රවණය කරන්න පුළුවන් කමක් නැහැ. ඔබට අද මේ විදිහට මගේ බුදුහාමුදුරුවන්ගේ බණ ටිකක් අහන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබ මනුස්ස ජීවිතයක් ලබාගත් නිසා. ඔබ වටිනා මනුස්ස ජීවිතයක් ලබාගත් නිසා. ඒ වගේම ඔබට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබ මේ මනුස්ස ජීවිතය ලබාගත් නිසා. පින්නතුනි හිතන්න ඔබ තිරිසනෙක් වෙලා උප්පත්ති ලැබුවා නම් ඔබ පේටියක් වෙලා උප්පත්ති ලැබුවා නම් ඔබ මන්ද බුද්ධික වෙලා ඔබ උප්පත්ති ලැබුවා නම් අපට පුළුවන් මේ ලෞතර බුදුහාමුදුරුවන්ගේ මේ වගේ බණ ටිකක් අහන්න අපට අවස්ථාව ලැබෙයිද? ලැබෙනවද අපට? අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පිනට ලැබුණු මේ වටිනා මනුස්ස ජීවිතේ ලැබුණු නිසාමයි ඔබට ආද මේ විදිහට මගේ බුදුහාමුදුරන්ගේ බණ ටිකක් අහන්න ඔබට අවස්ථාව මේ ලැබිලා තියෙන්නේ. ඔබට යුතුයකම් වගකීම් ටික ඉටු කරන්න ඔබට අවස්ථාව ලැබිලා තියෙන්නේ ඔබ මනුස්ස ජීවිතයක් ලබාගත්තු නිසා. ඒ නිසා පෙර පිනට අපට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. පෙර පිනට ලැබිලා තියෙනවා. පිනතුනි මනුස්ස ආත්මයක් ලබා ගන්නවා කියන්නේ හරිම දුර්ලභයි. කනකස් බේවා වියගසී සිදුරෙන් අමස දකින්නවා වගේ අමාරුයිලු මට ලැබිලා තියෙන්නේ ඔබට ලැබිලා තියෙන්නේ මේ වටිනා මනුස්ස ජීවිතය ලබා ගන්න. කනකස් බෑවා වියගසී සිදුරින් අහස දකින්නවා වගේ අමාරුයි. වියගහ කොහෙද තියෙන්නේ? වියගහ තියෙන්නේ කෙතේනේ කුඹරේ තියෙන්නේ. කනකස් බෑවා කොහෙද ඉන්නේ? මහ මුහුදේ ඉන්නේ. මෙයාගේ එක ඇහැයි තමයි පෙනෙන්නේ. මෙයා අවුරුදු 100කට එක වතාවයි මුහුදෙන් ගොඩට එනවා කියලා කියන්නේ. හිතන්නේ එතකොට කොච්චරද කියලා? අවුරුදු 100කට එක වතාවයි ගොඩට එනවා කියලා කියන්නේ. අන්නේ එන දවසට
අර කෙටේ තියෙන විලිය ගහ අපි හිතමුකෝ ලී කෑල්ල කියලා. ඒක යන්න ඕන කොහෙටද? මහ මොහොතට වැටෙන්න ඕන. හිතා ගන්න පුළුවන්. මේක වෙන දෙයක්ද? කෙටේ තියෙන ඔය ලී කැබෑල්ල සමහර වෙලාවට අපේ උපාසක අම්මා කෙනෙක් එහෙම දැක්කොත් එහෙම මේක දරට හොඳයි. මේක දරට අරන් යන්න ඕන කියලා සමහර වෙලාවට අරන් යන්නත් පුළුවන්. එතකොට මහා මොහොතට වැටෙන්න තියෙන අවස්ථාව ගිලිහිලා යනවා. අපි හිතමුකෝ ඔබ මහා මොහොතට වැටෙන්න නම් ගංගාවකට හරි ඇලකට හරි වැටෙන්න ඕන කියලා. අපි හිතමු මේක ගංගාවකට වැටුණා කියලා. සමහර වෙලාවට උපාසකම්මේ ගංගාව තුලදීම දිය සොලියකට අහු වෙලා මේක වතුර ඇතුළට ගිල ගන්න පුළුවන්. එතකොට ආයි මොහොතට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඇතම් වෙලාවට ගංගාව තුලදීම මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා කුණු වෙලා යන්න පුළුවන්. සමහර වෙලාවට ගංගාවේ වතුර තුලින්ම මේ ලී කැබැල්ල ගොඩට ඇදලා දාන්නත් පුළුවන්. අපි හිතමු එතනමුත් මේක ජය අරගෙන මහ මොහොතට ගියා කියලා. පිනතුනි මොහොතට ගියාට පස්සේ ඒ යන දවසටම හරියටම අර කන කැස්පෑවා ගොඩට ඇවිල්ලා ඉන්නත් ඕනේ. බලන්නකෝ අවුරුදු 100කට එක දවසයින ගොඩට එන්නේ. මේ ලී කැබැල්ල යන දවසටම අරය ඇවිල්ලා ඉන්න ඕනෙලු උඩට. වෙන්න පුළුවන්ද? හිතා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඕක දින ගණන, මාස ගණන්, අවුරුදු ගණන මහ මොහොතේ තියෙන්න පුළුවන්. මොහොත විසින් මේක විරලට විසික් කරලා දාන්න පුළුවන්. කුණු වෙලා විනාශ වෙලා යන්න පුළුවන්. අපි හිතමුකෝ ඊයේ දාටම ඔන්න අර කනකැස් බෑවා පෙර පිනට ආවා කියලා උඩට. එනකොටම අර වියගසේ සිදුවේ එයාගේ තනි ඇහැට දර්ශනය වෙන්න ඕන මොකද්ද? නිල් ආකාශය. පුළුවන්ද මේක හිතාගන්න? එහෙනම් ඔබ හිතන්නේ කොච්චර අමාරුද මේ මට ලැබිලා තියෙන ඔබට ලැබිලා තියෙන මේ වටිනා මනුස්ස ජීවිතේ ලබා ගන්න එක මොනතරම් අපහසුද කියලා. කලනිනි බුදුකේන කුන්නුපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ. එහෙදි කලකිනි බුදුකෙනෙක් උත්නුපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්න. අපට බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන බුද්ධෝත්පත්ති කාලයක අපි උත්පත්ති ලැබලා තියෙනවා. ඒ වගේම අපි මේ සසරේ දුක නැති කරන්න පුළුවන් මාර්ග දෙකම අපි ලබාගෙන තියෙනවා. බුදුන්ගේ ධර්මයේ තියෙන්න ඕන මනසාත්මය ලබා ගන්න. එහෙනම් මේ දෙකම අපට ලැබිලා තියෙනවා. එහෙනම් මේ පිනට ලැබුණ මේ අවස්ථාව අපි මගහරවා ගත්තොත් මේ පිනට ලැබුණු මේ වටිනා මනුස්ස ජීවිතේ අපි මේ ජීවිතේ නිසි වටිනාකම් ප්‍රයෝජන අපට ලබා ගන්න බැරුව අපි මොනතරම් පෞකාර මිනිස්සු ජාතියක් බවට අපිපත් වෙන්නේ. ඒ නිසා ඔබ හොඳට බලන්න කමයි. ආසාවෙන් බලන්න. ඊළඟ එක තමයි අදිස්ථානෙන් බලන්න. මොකෙන්ද? අදිස්ථානෙ. මම බුදුහාමුදුරන්ගේ මේ බණ ටික අහනවා. සමහර අයට විනාඩි 5ක් එකතැන ඉඳගෙන බණ අහන්න බෑ උපාසකා. මොකද මේ බණ අහනවා කියන්නේ? භාවේති කුසල ධම්මේ ආසේනති ඒකායති වට්ටේති භාවනා. කුසල ධම් වැඩි දියුණු කිරීමේ අභ්‍යාසයට අපි කියන භාවනාව. හරියට ඔබ බණ අහනවා කියන එකත් භාවනාවක් වගේ වෙන්න ඕන. හිත හීලෑන
තැන තැන ඇවිදිනවා හරිම මොරන්තු. මොරන්තු හිතකට බණ අහන්න බෑ. පැහැදිලි නේද? හිත මොරන්තු වුණොත් හිත අසංවර වුණොත් අසංවර හිතකින් කොහොමද බුදුන්ගේ බණ ටිකක් අහන්නේ? සමහර වෙලාවට මෙතන පංචස්කන්ධය විතරයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ ගොඩ පහ විතරයි තියෙන්නේ. සිතුවිලි මනස විවිධ තැන්වල ඔබේ දුවනවා. සමහර වෙලාවට දැන් ගෙදර වෙන්නත් පුළුවන්. මගේ දුව කෑවද? පුතා කෑවද? නේදෑයෝ ටික අද ගෙදරට ඇවිල්ලාද? දැන් බලන්න මම මේ කියන දේවල් බොරු නම් ඔබම ඔබේ හදවතට කට්ටු කරලා බලන්න. නේද? කබඩ් එකේ අතුර තියලා ඉන්න බැරි වුණාද දන්නේ සමහර කොතනද තියලා. නේද? තින් විවිධ දේවල් ඔබට මේ වෙලාවේ හිතට එන්න පුළුවන්. ඒ නිසා ඒවා ඒ සියල්ලම අතහැරලා දාලා ඔබ බණ අහන්න ඕන උපාසක. ඔන්න එහෙනම් අදිස්ථානෙන් බණ අහන්න. තුන්වෙනි එක තමයි බාහිර දේවල් වලින් වැළකෙන්න ඕනේ. ඔන්න බොහොම වැදගත් බාහිර දේවල්. මොනවද බාහිර දේවල් කියන්නේ? අපි බණ ටික අහනකොට සමහර අය ගොඩාක් දේවල් පුරුදු කරගෙන ළඟේ. තමන්ගේ ළඟ අත් දෙකේ තියාගෙන අල්ලගෙන පොඩි බැඳගෙන අන්න මම නෙවෙයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ. බාහිර දේවල් වලින් අයින් වෙන්න ඕන බලහන කෙනා. තේරුණා නේද මම මේ කියන්නේ? සමහර වෙලාවට ගෙදර තියෙන සල්ලි ටිකක් ගෙනල්ලා ඔය ළඟ බෑග් එක ළඟ තියාගෙන සමහර අය බනහන අල්ලගෙන අපේ දායක පින්නතෝ මෙහෙම නෑ මෙහෙමයි ඉන්නවා. මෙතන එහෙම ආයේ නෑ. ඒ නිසා විවිධ දේවල් ළඟ තියාගෙන අපි බනහන්න ගත්තොත් එහෙම ඔබට මේ බණ ටිකේ නිසි හරය වටිනාකම අවබෝධ කරගන්න බෑ. කියන්නේ ගොඩාක් දේවල් ලං කරගෙන. අපි හිතුව විවිධ දේවල් තියෙනවා. ගෙනල්ලා බෑග් එක ඇතුලේ දාගෙන එනවා. නේද? අන්න ඒව ළඟ තියාගත්තොත් එහෙම ඒ වගේ බණ අහන්න බෑ උපාසකම්. ඒ නිසා ඒව අයින් කරන්න ඕනේ නේද? නේද? බණ අහන්න පොයලා පන්සලට ඇවිල්ලා ගෙදර ඉන්න දරුවෝ ටිකක් මෙතනට අරගෙන ආවොත් හිතේ. ගෙදර තියෙන ගිනි ගන්න ප්‍රශ්න ටිකක් ඔබ බණශාලාවට අරගෙන ආවොත් ඔබට පුළුවන් මේ බණ ටිකෙන් ඔබට නිසි වටිනාකමක් ලබා ගන්න පුළුවන්. ගෙදර තියෙන ගිනි ගොඩ පන්සලට එනකොට අරන් ආවොත් උපාසකම්මේ මෙතන ඇවිල්ලා තවත් මනස වදන එකයි වෙන්නේ. මනස වේදනාවටපත් වෙන එකයි වෙන්නේ. ඒ නිසා බණ අහන්න එනකන බාහිර දේවල් වලින් අයින් වෙන්න ඕනේ. ඊළඟ එක තමයි මොකද්ද? කන් දෙකම යොමු කරන්න ඕන බණ අහන කෙනා. කන් දෙක යොමු කරන්න. මම අහන ධර්ම දේශනාව මැද ඔබ හොඳට අහගෙන ඉන්න. කන් දෙක යොමු කරලා බණ අහන්න. ඊළඟ එක තමයි ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ බණ ටිකේ සැකීමලා හරි මතක තියාගන්න ඕනේ. දැන් අපේ උපාසකම්මල මෙතන පේන අය මට පේන්නේ සේරම වයසට ගිය අය කියන්නේ නාකිය. නාකි කියන්නේ මේ අමනාපයක් හිතන්න එපා වයසට ගිහින්. නේද? වයසට ගිය නාකි නොහැකිකම. වැඩ බැරිකම. දැන් අපේ බුදුහාමුදුරුවෝ නම් අවුරුදු 80කට පාත ලැබුවා. උන්වහන්සේ වැඩ කරන්න පුළුවන් ශක්තිය ප්‍රඥාවක් තිබුණා. අපිට තියනවාද? තියනවාද අපිට නෑ. අපි එන්නේ අපි මොකද වෙන්නේ? අපේ ප්‍රඥාව අඩු වැඩි වෙනවා උපාසක. එන්නේ සමහර වෙලාවට කියන දේවල් මතකයක් නෑ. එහෙනම් සැකීලා හරි මතක තියාගන්න අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරන මේ බණ ටිකේ එක බණ පදයක් හරි මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් මේ බණ පදයක් අහලා වැරදුණු තැන් ඔබ නිවැරදි කරගත්තොත් එහෙම කොච්චර වටිනවද ඒක? ඔබ මේ ලෝකේ දෙන්න පුළුවන් උපරිම පාරමිතාව තමයි දෙන්නේ දානෙ. දාන පාරමිතාව බෙදලා දෙන්නේ. ලෝකයක් සනසන්න පුළුවන් මේ දන්
ධර්මයේ දානේ දන් දීම තුලින්. ආමිෂේ නෙවෙයි අපි රැස් කරගන්න ඕනේ. ධර්මයයි රැස් කරගන්න. ආමිෂේ කියන්නේ මොනවද? අද මේ නවම් පුරපසළොස්වක පොයේදා අපි ආමිෂයට මුල් තැනක් දෙන්නේ නැතුව අපි ප්‍රතිපත්තිමේට මුල් තැනක් දීලා කටයුතු කළොත් අද දවස ගොඩක් ලස්සන වෙයි. ආමිෂේ කියන්නේ මොන සිව්පසේ? තීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. දැන් අපේ දායකයන්ගේ ගෙවල්, දොරවල්, යාන වාහන, ඇඳුම්, පැළඳුම්, රන්, රිදී, මුතුමැණි මේවා නෙමෙයි අපි දායාද කරගන්න ඕන මොනවද? ධර්මයයි අපි දායාද කරගන්න ඕනේ. ආමිෂයෙන් රැස් කරගන්න දේවල්, ආමිෂයෙන් දායාද කරගන්න දේවල් මරණකොට හුස්ම පොදේ යනකොට අතරමඟ දාලා යන්න අපිට වෙනවා. බණ කියන මටත් එහෙමයි, බණ අහන ඔබටත් එහෙමයි. ඒ වස්තුව අපි අතහැරලා දාලා යනවා. හැබැයි ධර්මයෙන් රැස් කරගන්න දේවල් සසරේ කොහෙටද අපි යන්නේ? අන්නේ දක්වා අපි මේ වරන් යනවා. වස්තුව ධනේ සම්පත් ගැන හිතනවද? ඒවා හිතනකොට මොනවා ලැබෙනවද? කුලේ මලේ රැකපු මී මුත්තලා සිටිනවද? මරණේ බල බලා නුඹ දුක් විඳිනවද? ඒව නෙවෙයි අපි අරන් යන්න ඕනේ. වස්තුව ගැන මොනවා හිතුවත් මොනවද ලැබෙන්නේ? වස්තුව ධනේ සම්පත් ගැන හිතනවද? ඒවා ලැබෙනකොට මොනවා ලැබෙනවද? කුලමල රැකපු මී මුත්තලා ඉන්නවද? මරණය බල බලා අපි දුක් විඳිනවද? කුලේ නම්බුව රැකපු අත්තල මුත්තලා කිරියත්තලා අද ඔබේ ගෙවල් වල ඉන්නවද? කුලේ නම්බුව තනතුරු මාන්නේ උදම් ගත් මිනිස්සු අද අපේ ගෙවල් වල ඉන්නවද? ඒ හැම දෙනාම මේ මහා පොළොවට පස්සලා ගිහිල්ලා ඉවරයි. ලොකු ගස් කැරයලා තැන්වල. එහෙනම් අපි වස්තුව ධනේ සම්පත් ගැන කොච්චර හිතුවත් වැඩක් වෙන්නේ නැහැ. අපි හිතිය යුතුවන්නේ බුදුන්ගේ ධර්මය. එහෙනම් ඔබ ඔය කාරණා පහ මතක තියාගෙන බණ අහන්න. කන් දෙක යොමු කරන්න ඕන, ආසාවෙන් බණ අහන්න ඕන, අදිස්ථානයෙන් බණ අහන්න ඕන, බාහිර දේවල් අයින් කරන්න ඕන. ඔබ මොනවද කරන්න ඕන? සැකීලක් හරි මතක තියාගන්න මේ බණ ටික. පින්නතුනේ අද නවම් පුර පසළොස්වක පොයදා සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග තනතුරු ලබා දුන්නේ අද වගේ පොය දවසක. පෙතන සංඝ සමුළුව පවත්වන්නේ බුදුහාමුදුරුවෝ අද වගේ දවසක. කොහෙද? පෙතන සංඝ සම්නිපාතය සිද්ධ කරන්නේ කොහෙද? කොහෙද සිද්ධ කරන්නේ? කොහෙද සිද්ධ කරන්නේ? කොහෙද සිද්ධ කරන්නේ? පෙතන ධර්ම සංඝ පාඨය සිද්ධ කරන්නේ කොහෙද? පස්සේ මතක තියාගෙන අහගන්න පාමුදුන. මහරහතන් වහන්සේලා කීයක් සම්බන්ධ වෙනවද? 100ක් 500ක් නෑ. ධර්ම සංගායනාව නෙවෙයි මේ පැහැදිලි නේද? මේ ධර්ම සංගායනාව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ප්‍රථමයෙන්ම මහා සංඝයා වහන්සේලා රැස් කරන සමුළු කොහෙද නෑ. 1250ක් රැස් කරනවා. දැන් බුදුහාමුදුරන්ගේ ඔබ හිතන්නකෝ බුදුහාමුදුර බුදු වෙනවා. ඉස්සල්ලාම කවුද?
පස්සග මහණු එකතු කරගන්නවනේ. කොණ්ඩඤ්ඤ වප්ප බද්දී මහානාම අස්සේ. ඊට පස්සේ පෙතම රහතන් වහන්සේලා 69. යසකොළ පුත්‍රයාගේ යාළුවෝ 54 දෙනා. නේද? ඊට පස්සේ බද්දේවාගේ කුමාරවරු. බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහතන් වහන්සේලා 69 අමතනවනේ තරත වික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය කියන මහණෙනි දෙදෙනෙක් එකමඟ නොයන්නේ නේද? මේ ධර්ම ප්‍රචාරය නිරත කරවලා අපේ බුදුහාමුදුරුවෝ උරුවල දනවලට වඩිනකොට බද්දේවාගේ කුමාරවරු එකතු කරගන්නවා. ඊට පස්සේ තුම්බෑට කියලා උරුවල කාසක නදී කාසක ගයා කාසක මේ අයියමලෝ තුන්දෙනාට හිටියලු 1000ක් පිරිස. ඔය හැම දෙනාම එකතු වුණා. ඔන්න පෙතන ධර්ම සම්නිපාතේ සිද්ධ කරනවා. මහරහතන් වහන්සේලා 1250ක් සම්බන්ධ කරගන්නවා. ඔන්න මෙහිදී බුදුහාමුදුරුවෝ අගසව් තනතුර පිරිනමනවා සරියුත් මහරහතන් වහන්සේට ප්‍රඥාවන්තින් අතර අගතනතුර ලැබුවා. මුගලන් මහරහතන් වහන්සේ ඉර්ධිමෙතුන් අතර අගතනතුර ලැබුවා. දැන් මේ තනතුර දෙක දුන්නට පස්සේ අනිත් වැඩිමහලු ස්වාමීන් වහන්සේලා අතර ඇති වුණා යම්කිසි කතාවක් ඇති වුණා. මොකක්ද? මෙච්චර මේ ශාසනය දැනෝගත් වයෝවෘද්ධ තපෝවෘද්ධ ස්වාමීන් වහන්සේලා ඉන්නේ. මොකද මේ සරියුත් මුගලන් දෙනමටම විතරක් මේ අගතනතුරු පිළිගන්නේ. අනිත් අය පොඩි ඇති වෙනවා පොඩි කතා බහක් ඇති වෙනවා. අපි වුණත් එහෙම සමිතියක් වුණත් එහෙමනේ නේ. බාලයට දුන්නොත් එහෙම කට්ටිය රණ්ඩු ගහලා එක දේවල් කතා මේ යාද දුන්නේ. මෙච්චර මේ උගත් අය ඉන්නවා වැඩිමහලු අය ඉන්නවා. එදා වගේම අද වගේම එදත් මේවා තිබිලා තියෙනවා. ඉතින් මේ තනුතුරු දෙනකොට අනිත් ජේෂ්ඨ ස්වාමීන් වහන්සේලා අතර මේ සැකයක් පහළුනේ. මොකද්ද මෙතන මේ වුනේ? මේක බුදුහාමුදුරුවෝ දැනගෙන කියනවා. ස්වාමීනි පස්සක තවුසන් යසකොළ පුත්‍රයා බද්දේවාගේ කුමාරවරු තුම්බෑට කියලා යන්නේ. එයාලා සංසාරේ විවිධ ප්‍රාර්ථනාවන් කළායයි. එයයි විවිධ ප්‍රාර්ථනාවන් කළායයි. එකම ප්‍රාර්ථනාවක් එයාගේ හදවතේ තිබුණේ නෑ. පස්සක දවස විවිධ දේවල් ප්‍රාර්ථනා කළා. යසකොළ පුත්‍රයා විවිධ දේවල් ප්‍රාර්ථනා කළා. බද්දේවාගේ කුමාරවරු විවිධ දේවල් ප්‍රාර්ථනා කරපුවා. තුම්බේ යටිවිල විවිධ දේවල් ප්‍රාර්ථනා කරපුවා. හැබැයි මේ සරියුත් මුගලන් දෙනම කියන්නේ ස්වාමීනි මේ අය ඉපදුණු දා ඉඳලම ප්‍රාර්ථනා කරේ එක දෙයක්. ඒ තමයි කවදා හරි දවසක සම්මා සම්බුද්ධ බුදුන් වහන්සේ ළඟ අගසව් තනතුරු විතරමයි මේ දෙන්න ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඉපදෙන හැම ආත්මයකම මේ දෙන්න ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මම කවදා හරි දවසක බුදු කෙනෙක් ළඟ අගසව් නමක් වෙනවා කියලා. ඔබට පුළුවන් නම් මේ ලැබුණු ජීවිතේ මම ඉපදෙන හැම ආත්මයකම ඉපදෙන හැම භවයකම මගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ධර්මයේ අහන්න පුළුවන් බුද්ධෝත්පත්ති කාලයක මට ඉපදෙන්න වාසනාව ලැබෙනවා නම් කියලා ඔබට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඔබ කොච්චර පින්වන්තද? ඔබ කොච්චර පින්වන්තද? මම හැමදාටම ජීවිතේ බුදුන් සරණ යන්නේ. හැමදාටම මම ජීවිතේ ධර්ම සරණ යන්නේ. හැමදාටම ජීවිතේ මම සංඝ රත්නයේ සරණ යන්නේ. ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් අපි මොනවද ජීවිතේ ප්‍රාර්ථනා කරන්නේ? පින්නතුනි අද මගේ ධර්ම මාතෘකාව පහරාද සූත්‍රය. හාමුදුරුවෝ දෙන්න බණ පටන් ගන්න කියලා. මොකක්ද සූත්‍ර දේශනාව? පහරාද සූත්‍ර දේශනාව. පහරාද කියලා කියන්නේ අසුරය. පහරාද කියන්නේ අසුරය. සුර අසුර කියන්නේ අසුරය කියන්නේ දෙවි කෙනෙක්.
දැන් දෙවිවරුන් අතරක් තියෙනනේ මිත්‍යා දෘෂ්ටික සම්මියක් දෘෂ්ටික කියලා. පින්නතොනි සම්මියක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ අවබෝධයෙන් පින් කරලා දේව ආත්මය ලබාගත්තු අය. අවබෝධය. ඔන්නේ සම්මියක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ කවුද? අවබෝධයෙන් පින් කරලා දේව ආත්මය ලබාගත්තු අය. දැන් අපිත් එහෙනම් පින් කරන්න ඕන අවබෝධයෙන්. තේරුණා නේද? අද ඔබ මේ සුදුවට ඇඳගෙන බණශාලාවේ ඉඳගෙන මේ බණ ටික අහන්න ඕන ඔබ අවබෝධයෙන් අහන්න ඕන. බුදුහාමුදුරුවෝ කියනවානේ මගේ රූපයට ආදරය කරන වැඩක් නෑ වක්කලි. වක්කලි හාමුදුරුවෝ බණ අහන්න ගිහිල්ලා ගිය වෙලාවෙ ඉඳලා බුදුහාමුදුරුවෝගේ ලස්සන රූපේ දිහා බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවෝ කියන වක්කලියේ මගේ රූපේ දිහා බලලා වැඩක් වෙන්නේ නෑ. මට මල් මාලා දාලා පුදන්නෝ සැබෑ බෞද්ධයෝ නෙවෙයි. මට යම් කිසි කෙනෙක් මල් මාලා දාලා මාව සරසනාය මාව පුදනාය සැබෑ බෞද්ධයෝ නෙවෙයි. අපි කරන්නේ මොකද? අපි කරන්නේ මොකද? බුදුහාමුදුරුවෝ ගිහිලා අවබෝධයක් නැහැ. නේද? මල් මාලා හරි කවන්න මල් මිටි ගන්න ගිහිලා බුදුහාමුදුරුවන්ට පොදලා සාදු කියනවා. මට මල් මාලා දාලා මා පුදන්නෝ සැබෑ බෞද්ධයෝ නෙවෙයි. යම් කිසි කෙනෙක් මා දේශනා කරන මේ ධර්මයේ ජීවිතේ එකතු කරගෙන අන්නේ ඒ අනුව ජීවත් වෙනවා නම් අන්නේ යා වටිනවා. අන්නේ යා තමයි බුදුහාමුදුරුවෝ පිරිනුවන් පානකොට සමහර භික්ෂුන් වහන්සේලා අඬනවා. පෘථග්ජනයි වැළපෙනවා. රහතන් වහන්සේලා සංවේගයටපත් වෙනවා. එකම හාමුදුරුවෝ වහන්සේ නමක් කවුද? ධම්මාරාම හාමුදුරුවෝ කියලා. ධම්මාරාම හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? අනේ අන්න සමහර හාමුදුරුවෝ වහන්සේලා අඬනවා වැළපෙනවා. රහතන් වහන්සේලා සංවේගී ප්‍රකාශ කරලා මේ හාමුදුරුවෝ පැත්තකට ගිහලා බණ භාවනා කරනවා. අනිත් අයකින් දැක්කට පස්සේ පුදුම තරහක් වුණා අනිත් අය. නේද? දැන් හිතන්න ඔබ ගෙදර මේ මොනවා හරි කරදරයක් කළා. ගෙදර ඉන්න වැඩිමහලුවක පැත්තකට ගිහලා භාවනා කරනවා. නේද? මේ අම්මා හුස්ම ටික මේ පණ අදිනවා මේ මරලෝ යනවා. තරහ යන්නේ යනවනේ. තින් අනිත්යි බුදුහාමුදුරන්ට ගිහිලා කියනවා අනේ බුදුහාමුදුරන් බලන්න. අනේ ස්වාමීන් වහන්සේලා අඬනවා වැළපෙනවා. අර ධම්මාරාම හාමුදුරුවෝ මොකද කරන්නේ? පැත්තකට ගිහිල්ලා බණ භාවනා කරනවා. හරි ආත්මාර්ථකාමී කෙනෙක් නේද? මේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්න යන්නේ. නේද? බුදුහාමුදුරුවෝ ඇත්තද කියලා අහනවා. ඇත්තද ධම්මාරාම හාමුදුරුවෝ? ඔව් ස්වාමී. අන්න බුදුහාමුදුරුවෝ කියනවා. මගේ ධර්මයේ හරියටම පිළිපදින කෙනා තමයි මේ ධම්මාරාම හාමුදුරුවෝ. යම් කිසි කෙනෙක් මම පිරිනුවම් පාන්නවා කියලා අඬනවා වැළපිලා දොඩල වැඩක් වෙන්නේ නැහැ. මම යමක් දේශනා කරලා තියනවා මේ ධර්මයේ අන්න මෙනෙහි කරන කෙනා අන්නේ ධර්මයට ලං වෙන කෙනා ඒ ධර්මයේ ස්පර්ශය ලබන කෙනා තමයි මට ගරු කරනවා කියලා කියන්නේ. මම සරණ යනවා කියලා කියන්නේ. ධම්මාරාම හාමුදුරුවෝ කල්පනා කරේ අනේ දෙවියනේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාන්න කලින් හරි මම උත්සාහවන්ත වෙලා මම රහත් භාවය ලබා ගන්නවා. මම මේ සියලු කෙලෙසුන් නසා ගන්නවා. එහෙනම් අපිට පේන උපාසකම්මේ බුදුහාමුදුරුවෝගේ ධර්මයේ කියන්නේ අවබෝධයේ මතයි මේ ගමන යනවා. එහෙනම් ඉතිපිසෝ භගවා අරහං කියනකොට යන්න ඕනේ අරහං කියන්නේ. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාතරණ සම්පන්නෝ. ඔක දිරවගේ කියලා වැඩක් නැහැ. ඕක කියනකොට යන්න ඕනේ මම බුදුහාමුදුරන්ට අරහං කියන්නේ මේ නිසා. බුදුන්ට විද්‍යාතරණ කියන්නේ මෙන්න මේ නිසා. ඉතින් යන්න ඕන අවබෝධය මතයි බුදුන්ගේ ධර්මයේ තියෙන්නේ. අවබෝධය ප්‍රඥාව මතයි තියෙන්නේ. බුදුන්ගේ ධර්මයේ. එහෙනම් මේ අසුර
පහරාද කියන කෙනා සම්මිය දෘෂ්ටික නෙවෙයි මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. ඔය නිකන් ඔය සාමාන්‍ය පින් කරනවානේ ඔය පින පිළිබඳව අවබෝධයක් නැහැ. හැබැයි ඔය දැන් බලන්න පිට රටවල් වල විදේශ රටවල් වල ඉන්න අය සමහර වෙලාවට ඇවිල්ලා අවබෝධයක් නැහැ. දන් දුන්නේ මේ දේවල් ලැබෙනවා කියලා. නේද? සමහර වෙලාවට පිළිකා රෝහල් වලට සල්ලි දෙනවා මේ මිනිස්සු. අවබෝධයක් නැතුව පින් කරන්නේ ඒත් අන්න ඒ වගේ අය දිව්‍ය ලෝකෙට ගියා තමයි මිත්‍යා දෘෂ්ටික කියන්නේ. අවබෝධයක් නැතිව වුණත් පින් කරලා ඒ ආත්ම භාවය ලබා ගන්නවා ඒ වාසනාව. නේද? එතකොට මේ පහරාද කියන අසුරයා බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා අහනවා. අනේ ස්වාමීනි මට විසඳ ගන්න ගැටලුවක් තියෙනවා. මොකක්ද? ලෝතර ස්වාමීනි ඔබ වහන්සේගේ සිව්වන පිරිස මේ තරම්ම මේ සම්බුද්ධ ශාසනයට ඇලුම් කරන්නේ ඇයි? ඔන්න මේ පහරාද අසුරයා ගිහිල්ලා අහන ප්‍රශ්නේ. දැන් බුදුහාමුදුරුවෝ බණ කියනකොට ඒකාංශ ව්‍යාකරණ විභජ්‍යවාදී පටිපුජ්ජා ඔය වගේ ධර්ම දේශනා කරලා තිබුණා. මේ පහරාද අසුරයාට පටිපුජ්ජාවාදී අහන ප්‍රශ්නේ නෙවෙයි වෙනත් ප්‍රශ්නයක් යොමු කරලා තමයි එයාට ධර්ම දේශනා කරන්නේ. එයා අහන දෙයට නෙවෙයි වෙනත් මාර්ගයකින් ධර්ම දේශනා කරන්නේ. දැන් අහනවා මෙයා ගිහිල්ලා ස්වාමීනි ඔබ වහන්සේගේ සිව්වනක් පිරිස කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ තරම්ම එයි මේ ශාසනයට ඇලුම් කරන්නේ. මේ තරම්ම මේ ශාසන ප්‍රතිපත්තිවල මේ තරම්ම එයි මේ නිලන්නේ. මේ තරම්ම එයි මේ ශාසනයට ගරු කරන්නේ. මේ තරම්ම මේ සම්බුද්ධ ශාසනයට ආදරය කරන්නේ ඇයි? ඔන්න අහන ප්‍රශ්නය. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා පහරාද ඔබ එයි මහා මුහුදට මෙච්චරම ආදරය කරන්නේ. පහරාද අසුරයා මහා මුහුදට ගොඩක් ආදරය කරනවා සීමා කරගෙන ඉන්නේ. මුහුද කියලා තියෙනවානේ අපි නේද? එතකොට මේ බලන එක කියන්නේ මුහුද උපමාවට අරගෙන. මහා මුහුද උපමාවට අරගෙන මේ බලන එක කියන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ අහනවා පහරාද ඔබ මේ තරම් මේ මහා මුහුදට ආදරය කරන්නේ. ඔබ මේ තරම් මහා මුහුදට ඇලුම් කරන්නේ ඇයි මේ රුටියක් දක්වන්නේ? අහන්න. ඔන්න ඉස්සෙල්ලම දැන් බුදුහාමුදුරුවෝ පහරාදකින් ආපු ප්‍රශ්න වලට ඉස්සෙල්ලම දෙන්නේ පිළිතුරු පහරාද. අනේ ස්වාමීනි මගේ බුදුහාමුදුරුවනේ මම මහා මුහුදට ඇලුම් කරන්න ආදරය කරන්න බලපාන ප්‍රධාන කාරණාවක් තියෙනවා. මහා මුහුදට ඇලුම් කරන්න ආදරය කරන්න ප්‍රධාන කාරණාවක් තියෙනවා. ඔන්න ස්වාමීන් පළවෙනි එක තමයි මහා සාගරේ පිළිවෙලින් තමයි ගැඹුරු කරා යන්නේ. මොකද පළවෙනි කාරණාව පිළිවෙලින් තමයි ගැඹුර දක්වා යන්නේ. උකට මතක තියාගන්න මේ බණ ටික. ඔබේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. දුකින් කැවෙන මිනිසුනි ඔබට මේ සසර ජීවිතයෙන් එතර වෙන්න ඔබට මේ බණ ටික ඔබේ ජීවිතයට හේතු වේ. ඒ නිසා ඔබ හොඳට මේ බණ ටික අහන්න. පින්නතුනි සමහර මිනිස්සු හිතාගෙන ඉන්නවා අපේ හාමුදුරුවනේ පින් දහම් කරන්න වයසට යනකම් ඉන්න ඕන කියලා. ඔන්න පින් කරන්න බැරි කාලවල කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි වයසට ගියාට පස්සේ අපට පින් කරන්න බැරි වෙනවා. ඔන්න පළවෙනි කාල සීමාව. කියන්නේ නාකි වුණාම වයසට ගියාම ආමුදුරු නාකි කියලා කියන හරියට තරහයි. ඒ කියන්නේ මේ නොහැකි තමයි වැඩ බැරි කම. අගෞරවයක් නෙමෙයි ඔබට කරන්නේ. වයසට ගියාම අපට පින් කරගන්න තියෙන අවස්ථා මගේ ඇරිලා යනවා. එන්නේ ඔබ හිතනවනේ බලන්නකෝ සමහර වෙලාවට අපට වයසට ගියාම කියන දේවල් සමහර වෙලාවට ඇහෙන්නේ කාමුදුර දහවතාවක් විතර කියන්න ඕන මෙතනට ඇවිල්ලා. තබන පය තියෙන තැන නෙවෙයි සමහර වෙලාවට තියන්නේ. කන් දෙක වැහින්නේ. අඩිය ගහලා යන්නද?
අන්න ඒ නිසායි අපට වයසට ගියාම පින් කරගන්න අමාරු වෙන්නේ. සමහර අය හිතනවා මම දැන් තරුණ වයසේ ඉන්නේ පින් කරගන්න මට තව කාලය ඇත්තේ. හිතනවනේ. අනේ අපේ හාමුදුරුවනේ මම දැන් තරුණ වයසේ ඉන්නේ. නේද? මට පින් කරගන්න තව කල් තියෙනවා. එයි සමහර දුවල පුතාලා අපි දකිනවා පොයදා පන්සලට එනවා. එනකොට බණශාලාවටත් එනවා. ඇවිල්ලා බලනවා කවුද පන්සලේ පොයදාට ඉන්නේ? දෙයියනේ. අත්තම්මලා ටික විතරයි ඉන්නේ. සීයලා ටික විතරයි ඉන්නේ. අන්න යාළුවා මනසට වැටෙනවා හරියටම හරිය. සිල් ගන්න යන්න ඕන වයසට ගිහිලා. ශාලාව දිහා බලනකොටම පේනවා අත්තම්මලාගේ කොණ්ඩේ පැහිලා සුදු වෙලා. ඔන්න දරුවන්ට මනසට වැටෙනවා හරියටම හරිය. සිල් ගන්න පන්සලට යන්න ඕන වයසට ගිහිලා. ඔන්න යාළුවා දැන් සිතිවිල්ල පහල වෙනවා. ඇයි බඩසාරයි වැඩිපුර තියෙන්නේ? වයසට ගියායි. හැබැයි ඔබ මේ වයසට ගිහිල්ලා නෙවෙයි මම හිතනවා මේ පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඔබ ඔබේ තරුණ කාලයේ තුලදීම මම හිතනවා ඔබ මේ වගේ ඇවිල්ලා මේවට ඔබ සම්මාදම් වෙන්නේ. ඒ හුරුවයි අද ඔබට තියෙන්නේ. ඒ හුරුවයි අන්න පුංචි දරුවන්ට යන ඔළුවට යන හරියටම හරි. අත්තම්මා විතරයි පන්සලට ගිහිලා සිල් ගන්න ඕනේ. සීයා විතරයි යන්න ඕනේ. අපි යන්න ඕන කවදද? කොණ්ඩේ ටිකක් ඉදුණම සුදු වුණාම යන්න ඕනේ. ඒ දරුවෝ කියනවලු මම දැන් තරුණ වයසේ ඉන්නේ පින් කරගන්න මට තව කාලය ඇත්තේ. අනේ හාමුදුරුවනේ මට තව කාලය තියෙනවා පින් කරගන්න. එහෙම හිතුවට වැඩක් තියනවද? වැඩක් තියනවද? වැඩක් වෙන්නේ. තරුණ කාලේ තමයි පොතේ අපිට පින් කරගන්න තියෙන හොඳම කාලය. හොඳට ශරීර සෞඛ්‍ය මේ ශරීරයේ ශක්තිය තියෙන කාලේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ධර්මයේ ස්පර්ශය ලබන්න අපට. අද ගොඩක් වෙලාවට අපේ දරුවෝ අද මේ වගේ ඈත් කරනවා. අද ධර්මයෙන් ඈත් වෙලා. අද ධර්මයේ වලකට වෙලා ධර්මයේ රට වෙලා තියෙනවා. ඔන්න එහෙනම් වයසට ගියාම අමාරුයි. තරුණ කාලේ තමයි පුළුවන් වෙන්නේ මේවා කරගන්න. අම්මා තාත්තගේ යුතුයකම් ඉටු කරන්න. පන්සලේ හාමුදුරුවන්ට ඔබේ ජීවිතයේ පිනක් දහමක් කරගන්න පුළුවන් වෙන්නේ කොයි කාලෙද? තරුණ කාලේ. මේ අනකන් ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. සමහර අය හිතාගෙන ඉන්නවා ප්‍රශ්න අඩු වෙනකන් ඉන්නවා අපේ හාමුදුරුවනේ පන්සලට ගිහිල්ලා සිල් ටිකක් ගන්න. කවදද මේ ප්‍රශ්න අඩු වෙන්නේ? හාමුදුරුවෝ ප්‍රශ්න තියෙනවා මේ දවස්වල. ප්‍රශ්න ටිකක් අඩු වුණාම පන්සලට එන්න ඕන. නේද? සමහර අය වයසට යනකම් බලාගෙන ඉන්නවා පින් කරන්නේ. යුතුයකම් ඉටු කරන්නේ. නේද? සමහර අය පොසත් වෙනකම් බලාගෙන ඉන්නවා දන් ටිකක් දෙන්න. හරි පොඩු වෙලා. ඔහොම හිතපු මිනිස්සු හුස්ම පොද වයසට යන්න කලින් මාතරමද හුස්ම පොද දාලා යන්න ගියා. ඒ මිගාගෙන හිටියොත් හරියන්නේ. අම්මට සලකන්න ඕනේ. අම්මට සලකන්න ඕන හාමුදුරනේ මට ටිකක් මේ සල්ලි ටිකක් මදි. ගියත් දොරක් හදා ගන්න ඕනේ. නේද? රැකියාවක්. එහෙම හිතුවොත් හරියනවද? එහෙම හිතීලා ඉන්න දරුවන්ට ඒ යුතුයකම් ඉටු කරන්න දවසක් උරුමෝනේ අම්මා අපිව අතහැරලා දාලා ගියාට පස්සේ. එහෙම නේද? දැනුණද යම් දිනක මේ පින් වෙත ඔබට පාළුයි මුළු ගෙදර අම්මා එහෙනම් තරුණ කාලෙත් මේවා කරා මරුණට පස්සේ මුළු ගෙදරම පාළු වේවි. මුළු ගෙදර එහෙනම් වයසට යනකම් ඉන්න එපා. අර මහලු කොස්වහා දීනියා වගේ විල දිහා බලාගෙන
තනි කකුලෙන් හිටගෙන ඔබට සුසුම් ගන්න වේවි. වයසට යනකම් හිටියොත් පින් කරන්න. දෙවෙනි කාරණාව තමයි ආපදාවක් කරදරයක් එන වෙලාවට අපට පින් කරන්න බැරි වෙනවා. දැන් හිතන්න දැන් මේ කොරෝනාව ලෝක වසංගතයක්. ඔබට අඩුම තරමේ පන්සලට දෙන දාන ටික වෙනදාට වඩා ඔබට දෙන්න පුළුවන් වුණා. ගෙවල් වලට දාලා අපි හිර කරලා මුඛ වාඩම් දාලා කටවල් බැඳලා පන්සලට ඇවිල්ලා සිල් ටිකක් ගන්න ඔබට අවස්ථාව ලැබුණා. කොච්චර දේවල් අපේ ජීවිත වලින් මගහැරුණාද? ආපද අවස්ථාව. අම්මා තාත්තා ළඟට ගිහිල්ලා වෙනදා වගේ අම්මා තාත්තට කෑම ටිකක් හදලා දෙන්න පුළුවන් වුණාද? බුදුන්ගේ බණ ටිකක් අහන්න පුළුවන් වුණාද පසුගිය කාල සීමාව තුළ අපට? අද මේ ඇවිල්ලා තියෙන්නේ ඔබ කොච්චර බීතියෙන්ද? ඔන්නේ කරදරයක් ආපදාවක් ආපු වෙලාවක අපට පින් කරගන්න බැරි වෙනවා. එහෙනම් හොඳට නිරෝගීමත්ව ඉන්න කාලේ පින් කරගන්න ඔබ ජීවිතේ. කොයි වෙලාවෙ අපි ලෙඩ වෙයිද කියන්න බෑ. කොයි වෙලාවෙ බිමට ඇද වැටෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. කොයි වෙලාවෙ මේ ජීවිතේ සමගන්න සිද්ධ වෙයිද කියලා බණ ටික කියන මටවත් ඔබටවත් තීරණය කරන්න බෑ පිටුතුන්. එහෙනම් හොඳට නිරෝගීමත් කාලේ තමයි අපි පින් කරගන්න අවස්ථාව අපට කෙරෙහි වන්නේ. එහෙනම් පහරාද ගිහිලා අහනවා මොකද්ද? තව කාරණාවක් වෙන ජීවිතේ හරි කාර්ය බහුල වුණාම පින් කරගන්න බැරි වෙනවා. මොකද්ද කාර්ය බහුල? සමහර අය කියනවා අනේ හාමුදුරුවනේ හරි කාර්ය බහුලයි. හරි බිසි. මේ අම්මා තාත්තා ගෙදර ඉන්නකම් මට බෑ පන්සලටවත් එන්න. ඇයි? මට තියෙනවනේ මේ යුතුයකම් ටික ඉටු කරන්න. මේ දරුවන්ගේ වැඩ නිසා මට පන්සලට එන්න වෙලාවක් නෑ හාමුදුරුවෝ. ඒ නිසා තමයි මම ධර්ම හැදෙන්නේ නැතුවේ සල්ලි ටිකක් පන්සලට ගෙනල්ලා දුන්නේ. මගේ මේ රැකියාව නිසා හාමුදුරුවනේ මට ගැළවිල්ලක් නෑ. එහෙම හිතනවනේ. එහෙම හිතන්නේ නැද්ද අපි? ඒ නිසා ජීවිතේ අපි කාර්ය බහුල වුණාම පින් කරගන්න බැරි වෙලා යනවා අපට. එහෙනම් අපි කොච්චර ජීවිතේ කාර්ය බහුල වුණත් මේ ආගමට දහමට දෙන තැන ඔබ අයින් කරගන්න එපා. පහරා දානවා බුදුහාමුදුරනවා ඇයි ඔබ මහා සාගරයට ඇලුම් කරන්නේ? පළවෙනි කාරණා මොකද්ද? මං අහනවා දැන් මතක තියාගන්න. මහා සාගරේ පිළිවෙලින් තමයි ගැඹුරු කරා යන්නේ උපාසක. අපි අර ඉඳකට බහිනවා වගේ එකපාරම මහා මොහොතේ ගැඹුරක් නෑ. පිළිවෙලින් තමයි ගැඹුරු තියෙන්නේ. වැල්ලට ගියාට පස්සේ ඉදිරියට යන්න තමයි ගැඹුරු දක්වා යන්නේ. දෙවෙනි කාරණාව තමයි වෙරළ සීමා කරගත් දෙයක් තමයි මහා සාගරය කියන්නේ. මොන රටේ බැලුවත් මහා මොහොතක් තියෙන හැම තැනකම උපාසකම්මේ වෙරළක් සීමා කරගෙන තමයි මහා මොහොත තියෙන්නේ. අන්න ඒ නිසායි මම මේ මහා මොහොතට ඇලුම් කරන්නේ. තුන්වෙනි කාරණාව මහා මොහොත කිසිම වෙලාවක මල කුණු තියාගන්නේ නැහැ. මල කුණු රැඳෙන්නේ නැහැ මහා මොහොතේ. මල කුණු මැරුණු මල කුණු තියාගන්නේ නැහැ මහා මොහොත උපාසකා. කොච්චර මිනිස්සු මැරුණත් 100,000 ගණන් මැරුණත් මල කුණු ගෙනල්ලා ගොඩට ගහනවා. රැල්ල විසි. කියන්නේ ජරාව කුණු විස බීජ මහ මොහොතේ තියාගන්නේ නැහැ. කෙනෙක් මැරුණොත් එහෙම ගෙනල්ලා දානවා ගොඩට. අපි මොහොතට ගියාට පස්සේ දැකලා තියෙනවානේ කොච්චර ජරා මිනිස්සු මැරිලා. ඔය වෙරළ සීමාව තුල ඉන්නවද කියලා. සත්තු මැරිලා තියාගන්නේ නැහැ කිසිම ජරාවක්. හතරවෙනි එක තමයි සාගරයේ ජලයේ කොහෙන් ගත්තත් එකම රසයයි එන්නේ. මොකද රසය? පැණිලා? ලුණු රසය. අපි හිතමුකෝ ත්‍රිංකෝ වලට ගිහිල්ලා ඔන්න බලනවා ගන්නවා ජලය. අම්පාරට යනවා. අම්පාරෙන් ගන්න ජලයේ පැණි රසය එන්නේ නැහැ. ත්‍රිංකෝ වලට ගත්තත් ලුණු රසය එන්නේ. අම්පාරට ගිහිල්ලා මොහොතේ ජලය ගත්තත් පැණි රස දෙන්නේ නෑ. එකම රසයයි එන්නේ. ඒ තමයි ලුණු ලවණ රසය එන්නේ. ඒක තමයි මහා
ගංගා ගලාගෙන ආවත් එකම නමකින් තමයි මහ මුහුදට වැටුණට පස්සේ ජලය හඳුන්වන්නේ. මොකක්ද? සාගර ජලය. අපි මහ මුහුදට ගිහිලා කියනවාද මහවැලි කැලණි වලවේ යන කළු ගංගා ඕවගේ වැටෙනවනේ ගිහිලා මහ මුහුදට. ලෝකෙේ නයිල් ගඟ දිගම ගංගා ඕකේ ඇවිල්ලා ජලයේ මහ මුහුදට වැටුණා. මුහුදට වැටුණාන් පස්සේ එකම නමකින් හඳුන්වන්නේ සාගර ජලය. අපි කියනවාද කියලා මේ නම් මහවැලි ගඟේ වතුර තියෙන්නේ. මේ කැලණි ගඟේ වතුර දෙන් කරනවාද? අපි සාගරයට ගියාට පස්සේ කියන්නේ මහ මුහුදු ජලය, සාගර ජලය ඔන්න නමක් දෙනවා. අන්න ඒ නිසායි ස්වාමීනි මගේ බුදුහාමුදුරුවනේ මම මේ මහා සාගරයට ආදරය කරන්නේ. ඊළඟට තමයි කොච්චර වැස්සක් ගංගා ගලාගෙන ගැලුවත් මහ මුහුදට අඩු වැඩියක් පේනවද? ඔබ මහ මුහුදට ගිහිලා තියෙනවද? අඩුවක් වැඩියක් එහෙම පෙනිලා තියෙනවද මහා සාගරේ? දැකලා නෑ නේද? කොච්චර ගංගා ගලාගෙන ගියත් දෙයියනේ මේ යන සියලුම වතුර යන්නේ මහ මුහුදටනේ. අඩුවක් වෙන්නේ නැහැ අපිට වැඩියක් වෙන්නේ නේද? පේන්නේ අන්න ඒ නිසයි මහ මුහුදට ආදරය කරන්නේ. මහා සාගරය කියන්නේ සම්පත් සාගරයක් උපාසකා. මහා සාගරය කියන්නේ මොනවද? සම්පත් සාගරයක්. මොනවද මහ මුහුදේ තියෙන්නේ මට කියන්න බලන්න. වතුර, ලුණු, රන්, රිදී, මුතු, මැණික්, වෙරුළු මිනි දැකලාවත් නෑ අපි. අපි දකින්නේ ගියාම වතුර විතරයි. මාළුව දකින්නවා. ආයි නැව් දකින්නවා. ඕනේ දකින්නේ අපි මොහොතට ගියාට පස්සේ වෙන දේවල් බලන්නේ නෑනේ පාසකම්ම නේද? හැබැයි සම්පත් සාගරයක් ඔය මොහොත ඇතුළට යන්න මැදට යන්න හිතා ගන්නවත් බෑ උපාසකම්මේ. මොහොතේ තියෙනවා රන්, රිදී, මුතු, මැණික්, වෙරුළු මිනි කියලා જાතියක් තියෙනවා. දැකලා තියෙනවද? වෙරුළු එහෙම නෙවෙයි ඈ. වෙරුළු මිනි කියලා. අපි දැකලාවත් නේ උපාසකම්. කොච්චර ඖෂධ වර්ග තියෙනවද ඔය මහ මොහොතේ? බලන්න හිතා ගන්නව පුළුවන් දෙයකට. අන්න ඒ නිසායි මගේ බුදුහාමුදුරුවනේ මම මේ මහා සාගරයට ඇලුම් කරන්නේ. ඊළඟ එක තමයි අද්භූත ගුහාවක් මෙන්න මේ මහා සාගරේ. අද්භූතයි කියන්නේ පුදුම සහගතයි. පුදුම සහගත දේවල් මොහොතේ තියෙනවා. දැන් බලමුකෝ මොනවද තියෙන්නේ කියලා මොහොතේ. මොනවද අද්භූත දේවල් තියෙන්නේ? කියන්න මට බලන්න. හාමුදුරුවනේ බණ කියන්නේ. මොනවද පුදුම සහගත දේවල් තියෙන්නේ මහා මොහොතේ? නේද? මොනවද? ආදාදායි උපාසකම් යොදුන් 100 ගණන් දිග සත්තු ඉන්නවලු මහ මොහොතේ. යොදුන් 100 ගණන්. දැන් අපි දැකලා තියෙනවද? ඔය මොහොතේ යන්න මැද පත්තුලේ යොදුන් 100 ගණන් දිග සත්තු, විශාල සත්තු. අර ලොකු නැව් තියෙන්නේ ඔය වගේ සත්තු ඉන්නවලු මොහොත පත්තුලේ. හිතා ගන්නවත් බැරි දේවල් තියෙනවලු මහ මොහොතේ. දැන් මං අහනවා ඊට පස්සේ කාරණා දැන් 8ක් කිව්වනේ. අර අපි පිටිපස්සේ ඉන්න උපාසකම්මලා එහෙම නිදාගෙන දන්නේ ඉන්නේ. මම දැන් හොඳ මං අහනවා මේවා. එතකොට පුදුම සහගත දේවල්, අපූර්ව දේවල් උපාසකම්මේ කොහෙද තියෙන්නේ? මම ඔන්න කාරණා 8ක් කිව්වා. ස්වාමීනි අන්න ඔය නිසායි මම මහ මොහොතට මේ තරම් ආදරය කරන්නේ. ස්වාමීනි අන්න ඒ නිසායි මහ සාගරයට මේ තරම් ඇලුම් කරන්නේ. අන්න ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා හරි එනම් පහරාද මගේ මේ සම්බුද්ධ ශාසනයට මේ තරම් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී මේ තරම් ආදරය කරන්නේ මෙන්න මේ හේතු නිසා. දැන් පහරාද කිව්වනේ මොහොතට ආදරය කරන හේතු. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ පයි. ඇයි මේ තරම් මිනිස්සු මේ ශාසනයට ඇලුම් කරන්නේ? අපි ආදරය කරන්නේ නැත්නම් මේ ශාසනයට. උපාසකම්මේ අපේ රට තරම් මේ බුදුදහමට
ආදරය කරන වෙන රටක් මේ ලෝකේ නෑ. පාරේ බස් එකේ ගියත් අපි අපේ උපාසකම්මලා සැදැහැති උවසියෝ බස් එකේ නැගිටලා උපාසකම්මේ පන්සලක් දකින්නකොට අත් දෙක එකතු කරලා පන්සලට වදිනවා. දරදා මාලිගාවට ඔතනින් නුවරට යනකොට අපි මොන්නේ විදිහට ගියා රියදුර උනන් නතර කරලා සාදු කියලා අර දරදා මාමුදුරන්ට වෙන්දලා යන සිරිතක් අදක් තියෙන උපාසකම්. එහෙම නෙවෙයි. පන්සලක් දැක්කොත් විහෙරක් දැක්කොත් අපේ උපාසකම්මල මුළු ජීවිතේ වැටි පුරන ඔබ මේ ශාසනයත් එක්ක ඉන්නේ. අද මේ ගෙදර වැඩ නිසා නෙවෙයි නැති නිසා අද මේ ඇවිල්ලා ඉන්නේ පන්සලට. දැන් මේ අහන්න මේ පහරාදයි ස්වාමීන් මේ තරම්ම මේ උපාසක ඇත්තෝ මේ ශාසනයට ආදරය කරන්නේ. මේ කහ සිවුරට මේ තරම් ආදරය කරන්නේ. ඔබ ආදරය කරනවා නේද? කොච්චර ඔබ ස්වාමීන් වහන්සේලාට ගරු කරනවා. ඔබ බිම ඉඳගෙන පූජාසනේ මා හිඳුවා. දැන් බලන්න මේ ඔබ කොච්චර ගෞරවයක් ලබලා දීලා තියෙනවා. හැබැයි හැමෝම නෙවෙයි. තවමත් මේ ශාසනයට ආදරය කරන ශාසනයට ඇලුම් කරන උවසියෝ අලක් ඉන්නවා. නේද? බලන්නකෝ සමහර අය ඉන්නවා තුනුරුවන්ට කොහෙමවත් කිසි දෙයක් කියන්න දෙන්නේ සමහර අය. කිසි දෙයක් දෙන්නේ නැහැ. ඒකට ඒ තරම් මේ ශාසනයට ඇලුම් කරන ආදරය කරන මිනිස්සු අදක් ඉන්නවා. නේද? කෙසුංගහ පාවා වෙන රටවල මිනිසුන්නේ උස්නිද හස පිනිස සටනට සැරසෙන්නේ හිස්ගෙඩි තිබියදිත් මේ ගැන නොසිතන්නේ ඇස්ගෙඩි වෙලට හෙන ගහලද සියලුන්නේ ඇස්ගෙඩි වෙලට හෙන ගහලද සියලුන්නේ ඇස්ගෙඩි වෙලට හෙන ගහලද සියලුන්නේ වෙන රටවල මිනිස්සු කිස් ගහෙන් ඉඳලාලු සටන් කරේ තමන්ගේ ජාතිය රැකගන්න තමන්ගේ ආගම රැකගන්න අපි පූජාසනේ අපි හිඳවා අපට පුදන ඔබමයි සමහර වෙලාවට ඇදලා එළියට දාන්න බලාගෙන ඉන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියනවා අද මේ ශාසනයට ඇලුම් කරන උපාසකයෙක්ව ඉන්නවාද? අපේ උපාසකම්මල කොච්චර ආදරේ හාමුදුරන්ට දන් ටිකක් ගේන්න වෙලා ගියොත් එහෙම කොච්චර දුවගෙන ඔබ එන්නේ. අඩුම තරමේ දෙන දාන ටිකේ ලුණු ටිකවත් ඔබ බලන්නේ. පාරේ දැක්කත් හාමුදුරුවෝ කෙනෙක් දන ගහලා වඳිනවා අපේ උපාසකම්මල. ඇයි? මේ ජීවිතේට ඔබ අදත් ගරු කරනවා. මේ ජීවිතේ හින්දා තමයි මේ ශාසනය අද මේ රැකිලා තියෙන්නේ. මේ සම්බුද්ධ ශාසනය රැකිලා තියෙන්නේ මේවා නිසා. ඒ නිසා ඔබේ ගෞරවය ඔබ ලබලා දෙනවා. ඒ නිසා ඔබේ ගෞරවය ලබලා දෙනවා. ඒ කියන්නේ සංඝ රත්නයේ ගුණ ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ ගරු කරන්න ඕන දේවල් ලබා ගන්න උන්වහන්සේලා සුදුසුයි. අන්න මේ නිසායි. ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා අන්න මහා සාගරයේ පිරිවෙනින් ගැඹුරු කරා යනවා වගේම මගේ මේ බුදුදහම කියන එකත් ගැඹුරු කරා තමයි පිරිවෙනින් යන්නේ උපාසකම්. එකපාරට ගෙඩිය අල්ල ගන්නවා වගේ යන්නේ. අපි එකපාරට චතුරාර්ය සත්‍යයට යනවද? හාමුදුරුවෝ අද මට කරුණේකට කියලා දෙන්න ඕනේ. මේ බුදුදහම කියන්නේ උපාසකම් පිරිවෙලක් තියෙන්නේ මේ පිරිවෙනින් යන්නේ.
මහා මොහොතට ගැඹුර කරා යනවා වගේම මහා මේ ධර්මයේ තුල පිළිවෙලින් යන දහමක් මේක. එකපාරම හේතුඵල දහම අල්ලගන්න යන්නේ. පන්සලට සිල් ගන්න නෙමෙයි එකපාරම රහත් වෙන්න උත්සාහන්ත වෙන්නේ නේ එකපාරම. මේ පිළිවෙලක් තියෙන මේ සම්බුද්ධ ශාසනය කියන එක. ඔබට සිල් රකින්න ඕන නම් චතුරාර්ය සත්‍ය දකින්න ඕන නම් හේතුඵල ධර්ම දකින්න ඕන නම් ආර්ය මාර්ගයේ ගමන් කරන්න ඕන නම් අනුපිළිවෙලක් තියෙන්නේ. කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. මේ කරන දේවල් වලින් අපට හොඳ නරක ලැබෙනවා කියලා විශ්වාසයක් නැති කෙනාට පුළුවන් චතුරාර්ය සත්‍ය දකින්න. පුළුවන් මේ ධර්ම මාර්ගේ ගමන් කරන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලම මොකක්ද අපි ළඟ තියෙන්න ඕනේ? මේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක් තියෙන්න ඕනේ. මම දන් දුන්නත් මේ දේවල් ලැබෙනවා. සිල් රැක්කොත් මේ දේවල් ලැබෙනවා. එහෙම අවබෝධයක් නැතිව උපාසකම් මේ අපට පුළුවන්ද මේ ධර්ම මාර්ගේ ගමන් කරන්න? පුළුවන්ද අපට? වෛරේ මාන්නේ හද තුල තෙරපෙනවා දම්පින් නොකර පොදි බැඳගෙන සුරකිනවා නොමරෙන්නට සිතා සමහරෝ පසු එනවා සැමටම පළමුන් මරෝ වසගෙට යනවා. එහෙනම් දන් දුන්නොත් මේ දේවල් ලැබෙනවා. යුතුයකම් වගකීම් කළොත් මේ දේවල් ලැබෙනවා. විශ්වාසයක් නැතුව පුළුවන් ද ඇවිල්ලා පන්සලට ඇවිල්ලා සිල් ටිකක් ගන්න බෑ. ඊට පස්සේ තියෙන්න ඕන තුනුරුවම පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. නිවන් මාගේ ගමන පිළිවෙල බලන්න. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා. දාන කතා, සීල කතා මේක පිළිවෙලට තියෙන මහා මොහොතට ගැඹුරු දක්වා මහා මොහොත යනවා වගේ. එහෙනම් ඊළඟට තියෙනවා ශ්‍රද්ධාවක් තියෙනවා. බුද්ධං සරණං ගතෝ ධම්මං සරණං ගතෝ සංඝං සරණං ගතෝ. යමෙක් උපාසකම්මේ යම් ගමක යම් කිසි ස්ත්‍රියක් පුරුෂයෙක් බුදුන් සරණ යනවා නම් දහම් සරණ යනවා නම් සංඝුන් සරණ යනවා නම් එයාගේ සුවඳ සිල් සුවඳ බඹලොව දිව්‍ය ලෝකේ දක්වාම යනවා. අපි දකින මල්වල සුවඳ, ගස්වල සුවඳ, අරණු වල සුවඳ කුල ගමන දිශාවට පමණයි යන්නේ උපාසකම්. වාතේ හමන දිශාවට විතරයි මේ සුවඳ යන්නේ. හැබැයි යම් කිසි කෙනෙක් බුදුන් සරණ යනවා නම් ධර්මයේ ස්පර්ශ කරනවා නම් අන්නේ කෙනාගේ සුවඳ කොහෙටද යන්නේ? බඹලොව දිව්‍ය ලෝකේ දක්වා මේ සුවඳ යනවා උපාසකම් බලන්න. පිටිවිරිත් දිශාවට යනවා මේ සුවඳ. බුදුන් සරණ යනගෙන මිත්‍යා දෘෂ්ටික කෙනෙක් වෙන්නේ නැහැ. අවබෝධයේ මතයි තුනුරුවන් සරණ යනවා කියන්නේ අවබෝධයනේ. තුනුරුවන් පිළිබඳව තියෙන අවබෝධය ශ්‍රද්ධාව කියන්නේ. තුනුරුවන් සරණ යන කෙනාට වෙන ධර්මයක් තියෙන්න බෑ උපාසක. වෙන ආගමක් තියෙන්න බෑ. වෙන විමුක්තිදායකයෙක් ඔබේ ජීවිතය තුළ ඔබට ඉන්න බෑ උපාසක. එහෙනම් මගේ විමුක්තිදායකයා කවුද? මමමයි. මගේ විමුක්තිදායකයා කවුද? මමමයි. මගේ ගැලවුම් කරුවා කවුද? මම බුදුදහමට ආවා. මගේ අම්මවත් මගේ තාත්තවත් නෙවෙයි මගේ ගැලවුම් කරුවා. මම අත්තායි අත්තනෝනාත. එහෙනම් තමන්ගේ ගැලවුම් කරුවා බුදුදහමට ආව කවුද? තමන්මයි. දෙවියෝ නෙවෙයි තමන්ගේ ගැලවුම් කරුවා. තමන්. මගේ ගැලවුම් කරුවා තමන්. යම් කෙනෙක් හිතනවා නම් මරණ වෙලාවේ මරණාසන්න වෙලාවේ මට මගේ අම්මා ඉන්නවා.
මට මගේ බිරිඳ ඉන්නවා. මට මගේ දරුකටව ඉන්නවා. එහෙම හිතුවත් ඒ අය ඉන්නවද මැරෙලා? තමන්ගේ විමුක්තිදායකයා, තමන්ගේ ගැලවුම් කරුවා, තමන්ගේ නිර්මාණ කරුවා තමන්ම විතරයි උපාසකා. එහෙනම් ඒ ගැලවුම් කරුවා, විමුක්ති කරුවා තමන්ම කියලා දුන්නේ කවුද? බුදුන් වහන්සේ. එහෙනම් අපට වෙන නායකයෙක් ඉන්න බෑ අපේ ජීවිතේ තුළ. වෙන අය සරණ යන්න බෑ බුදුන් සරණ යන කෙනා. පුළුවන්ද? වෙන සරණ යන අය උදේ පාන්දරම පොල් ගෙඩියක් අරගෙන දේවාල වලට යන්නේ නැහැ වෙන සරණ යන. දෙවියන්ට පින්නෙන්න ඕන. දේව ආශිර්වාදය අපට ලැබෙනවා. අපි දෙන පින්නේ ඒ අය අනුමෝදන් වෙන්නේ. ආකාසට්ටාට කියලා අපි පින් දෙනවා. නේද? යාලට අපි ගරු කරන්න ඕනේ, පින්නෙන්න ඕනේ. හැබැයි මගේ ගැලවුම් කරුවා බුදුන් වහන්සේ ඉන්නෝනේ තුනුරුවන් සරණ යන කෙනා. උදේ ඉඳලා ගිහිල්ලා දේවාලයට ගිහිල්ලා දවස් 30 සමහර මිනිස්සු අපි දකිනවා. නේද? අනේ කපු මහත්තයෝ. නේද? හිතන්නකෝ කවුරු හරි කෙනෙක් මිය ගියා කියලා පොඩ්ඩක් හරි ওই හිතේ සැකේට වගේ සමහර අයට කියන ඇවිල්ලා හාමුදුරුවෝ ඊයේ මම අපේ අම්මා දැක්කා. මට මේ ඉදිරියට වගේ මේ කියන වෙලිලා මේ වගේ ඉස්සරහට වගේ ආවා. ඉතින් උදේ පාන්දර නැගිට ගමන් යන්නේ කොහෙටද? දේවාලෙට යන්නේ. කපු මහත්තයාට ගිහිල්ලා කියනවා අනේ කපු මහත්තයෝ බෝටේටම දාලා හිර කරන්න හොඳට ගැටේ ගන්න. දැන් අපි කියන මැරෙන වෙලාවේ අනේ මගේ අම්මා නැතුව මට ඉන්න බෑ. මට ජීවත් වෙන්න බෑ. අපි මෙහෙම කියන්නේ නැද්ද? මරණාසන්න වෙලාවේ අපි දුක් වේදනා ඔය විලාප දෙන්නේ කතාවේ. දුක කියන්නේ කතාවේ. අනේ මගේ අම්මා නැතුව මට ඉන්න බෑ. ආයි මං කොහොමද ජීවත් වෙන්නේ? අපි ඔහොම ගොඩක් දේවල් අහලා තියෙනවා. මලගෙවල් වලට ගියා. ඒ අයම තමයි මාසයක් දෙකක් යනකොට අම්මා ගෙදරට ආවා කියලා ඔන්න මිත්‍යා දෘෂ්ටිකෙක් වෙලා උදේ වෙනවා කපු මහත්තයා ළඟට. කපු මහත්තයෝ බෝධරේට දාලා හිර කරන්න මුන්දට එන්න දෙන්න එපා. අන්න අපි බෞද්ධ ඔන්න අපි තුනුරුවන් සරණ යන කෙනා එහෙම වෙන්න බෑ උපාසකා. පුළුවන් නේ. අනේ අපිට මොකෝ අපි යට සිල් උපාසක ඉබ්බන්ගේ පුච්චන්නේ අනිත් පිට. එහෙම කියාගෙන යන අය නෙවෙයි අපි මේ පන්සල තුලින් අපි දකින්නේ. නේද? අපි එහෙම අය නෙවෙයි අපි මෙතනින් දකින්නේ. ඒ බෞද්ධයෝ නෙවෙයි අද මේ ශාලාවේ සිට ගන්න ඕනේ. ඔබ එහෙම නෙවෙයි කියලා අපි දන්නවා. නේද? කෙලෙකි හැම විටම සිරුරට වෙහෙසගෙන දුසිරිත් කම්ම කර නොසිතා ඵලයගෙන අන්තිම මොහොතේ සුදු රෙද්දක් පොරගෙන පන්සල සොයා යයි සමහරු බැරිම තැන. කතාව ඇත්තද බොරුද? අන්තිම මොහොතේ සුදු රෙද්දක් පොරගෙන පන්සල සොයා යයි සමහරු බැරිම තැන. ඇත්තනේ? බැරිම තැන තමයි යන්නේ පන්සලට. නේද? වාරු ගගහ යන්නේ. ඇයි හැමෝටම මැරෙන වෙලාවේනේ සිහි වෙන්නේ තවත් ආත්මයක් තියෙනවා කියලා. එතකන් දැනෙන්නේ නැහැ. නේද? නොමරන මිනිස්සු හැටියට ජීවත් වෙන උදවිය කොච්චර ඉන්නවද මේ ලෝකේ? පිපෙනා මලකට ගලනා ගොලකට දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි මරණින් පස්සේ කොයිද යන්නේ? පින්පව් පමණයි එන්නේ. නේද? එහෙම ඉන්නවනේ පිපෙන මල් වලට ගලන ගංගා වලට බුදු ගුණ දැනෙනවා. හැබැයි අපට දැනෙන්නේ නැති එකයි මේ තියෙන ප්‍රශ්නේ. නේද?
ඒ නිසා වෙලාවත් යන්නේ නම් මම ඉක්මනට බණ ටික තව විනාඩි 5යි 10යි ඉවර කරනවා ඈ. ඔන්න ඊළඟ බුදුහාමුදුරු කියනවා එහෙනම් මේ මහා බුද්ධ ශාසනය කියන්නේ පිළිවෙලින් යන්නේ ඉදිරියට. සද්ධාව නැතුව යන්න බෑ මේ ගමන. කර්මඵලයේ පිළිබඳ අවබෝධයක් ඇතිවයි අපට පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍ය දකින්න උපාසකම්. එකපාරම රහත් වෙනවා වගේ සමහර උපාසකම් වල ඉන්නවනේ. ආරාම වලට යනවා. මේ සහතිකත් අරගෙන සමහර අය ඉන්නවා. මේ අද යන්නේ පළවෙනි වතාවට. ආමුදුන මට සහතිකයකුත් තියෙනවා. මොකද්ද? සෝහා. නේද? ඔන්නේ ගෙඩියේ පිටේම තමයි මේ ලැබෙන්නේ. එහෙම ලැබෙනවා නම් කොච්චර හොඳද? එහෙම ලැබෙන්නේ නෑ බුදුන්ගේ ධර්මයේ තුල. නේද? කාලයක් යන්නේ නෑ ප්‍රතිඵල ලැබෙනවා අකාලිකව කියන්නේ ඒක. කාලයක් යන්නේ නෑ අපි කරන දේවල් වලට. මාසයක් සතියක් අවුරුද්දක් යන්නේ නෑ. හොඳ නරක දේවල් වලට ප්‍රතිඵල අපට ලැබෙනවා. ඒ වගේ වෙනසක් වෙන්නේ නෑ. හොඳ වලට හොඳ දේවල් නරක වලට නරක දේවල්. ගැලවෙන්න බෑ අපට. නේද? එක කපුටෙක් හිටියා. නේද? දවසක් කපුට දකින්නවලු මේ කෑල්ලක ඇක්කුණක් තිබිලා මේ ඇක්කුණ ගංගාවකට වැටිලා ගහගෙන යනවලු. කපුට හිතුවලු දෙයියනේ මම මොන ජීවිතයක්ද මේ ගත කරන්නේ? අච්චර මේ ඇක්කුණක් තියෙන ලොකුවට ඉතින් විශාලට තිබිලා තියෙන ඇක්කුණ. මෝ ගිහිල්ලා වෙහුවලු කාගේදර ඇක්කුණේ වහලා ආයිතින් යන්න ඕනේ නේ කොහෙටවත් ඒ කණ්ඩ ගොන්නක් තියෙන ඇක්කුණේ ඉඳගෙන ඉන්නවලු මේ. මෙයා මුළු ජීවිතේම ඇක්කුණ කරගත්තා. නේද? ආයි කොහෙටවත් යන්න ඕනේ කන්නේ තියෙන බොන්න වතුර තියෙනවා. දැන් හැබැයි ඇක්කුණ ගහගෙන යනවා. මෙයා මොකද කරන්නේ? ඇක්කුණේම ඉන්නවා. ඇක්කුණ යනවා. ගිහිල්ලා මහමුදට යනවා. මෙයක් මහමුදටම දැන් යනවා. පෙරේතකම නේ තියෙන්නේ. දෙඩි අල්ලලා ගැනීම. මෙයා කාලා අයිමුනේ නෑ. ඒක ජීවිතේම කරගත්තා. අනේ ඕම ගිහිල්ලා මොහොතේ සතියක් දෙකක් ඉන්නකොට බලනකොට අර විශාලට තිබුණ ඇක්කුණ දැන් නැල්ලු. පොඩි කෑල්ලක් ඉතිරිලා ඉන්නේ. මෝ හිතනවලු දෙයියනේ. දැන් මේ කෑල්ල ඉවරනාට පස්සේ මම මොකද කරන්නේ? උඩ වඩ පිට බැලුවොත් මෙතනින් දැන් ගැලවිලා යන්න ඕන කියලා හිතුවලු. ඔන්න මොකද උඩට පියාසන කරන්න පටන් ගත්තා. රවුන්ඩ් 2යි වහත් මේට ගිහින් එහෙම මහ මොහොතට මෙයා වැටිලා මෙයා මහ මොහොතේ මෙයාගේ ජීවිතේ අහිමි වුණා. මෙයාට එහෙම උනේ ඇයි? මුළු ජීවිතේම අර කරගත්තා. අර ඇක්කුණ අපිත් එහෙමනේ. අපිත් එහෙම නේද? අපි එහෙම නෙවෙයිද? අපිත් එහෙම තමයි උපාසකම්. අපි ඒ වගේ අපි අල්ලගත්තේ ඇනුනොත් මේකනේ අයින් වෙන්න කැමති නෑ. දවසක් බුදුහාමුදුරන්ගෙන් ඇහුවලු නිවන කියන්නේ මොකද්ද කියලා ගිහිලා. මොකද්ද? නිවන කියන්නේ මොකද්ද? අන්න බුදුහාමුදුරෝ උත්තරයක් දුන්නන හොඳට. දවසක් මම ගෙයක් දුටුමි. ඒ ගින්නට හසුව තිබුණි. රත් පැහැගත් ගින් ජාලා එහි පියසින් මුසට නැගිනි. එහි තුලමා දනම් දුටුමි. දොරේ හැර හඬ ගා ඔහුනට පිට වෙන්නට මම කීවෙමි. එහෙත් එදෙන සැඩුනේ නැත. හදිසි බවක් පෙන්නුවේ නැත. එක් අයුරුගේ රැවුල පවා පිළිස්සෙද්දී ඔහු ඇහුවේ දෙවන නිවස දමා ගොසින් ඉන්න තැනක් තියෙනවා. ගෙයින් පිටත මීට හොඳද වැසි වසීද සුළඟ තදද. ඔහු ඇහුවේ මෙහෙම ප්‍රශ්න රාශියක්. නොවි පිළිතුරු නිහඬ උලෙමි. සත්‍යකින්ම පිය දරුවනි මට සිතුනේ ඒ දරුවන් නගන ප්‍රශ්න නතර වෙන්නේ ඔහු ගින්නෙන් නැසුනාම කියා. සත්‍යකින්ම පිය දරුවනි යම් මිනිසෙකු මෙලව තලේ කැබූ දෙපා වෙන තැනකට නොයාවි නම් ඒ දනහත් සරණ යන්න බණක් නැතිව මට කියන්න.
ඔබටත් ඒ ටික තමයි මම කියන්නේ. මේකේ මොකද තේරුම? දවසක් බුදුහාමුදුරුවෝ දැක්කලු ගිනි ගන්න ගෙදර. ගිනි දාලා උඩටත් දැන් මතුවලා යනවා. රත් ඇහැගත්. බුදුහාමුදුරුවෝ කියවලු ඉක්මනට ඒතොලම දනන් දුටි. දනන් කියන්නේ මිනිස්සු. ඔන්න ගිනි ගන්න ගියේ මිනිස්සුට. බුදුහාමුදුරුවෝ කියවලු දොර හඬ ගහ පිට වන්නට මම කිව්ව ඉක්මනින්ම ඔය දොර ඇරලා පිට වෙන්න කියලා කිව්වා. ඇයි? ගෙදර ගිනි ගන්නවනේ. නමුත් ඕන් සැලුනේ නේද? හදිසි බවක් වෙන්නේ නේද? කිසි දෙයක් ගණන් ගත්තේ නැළු මේ මිනිස්සු. අපි නම් හදිසි ඔච්චර ඉක්මන් වෙනවද ගෙදර ගිනි ගන්නවා කියන්නේ? එක්කයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇහුවේ මෙවැනි ප්‍රශ්න රාශියක්. කෙනෙක්ගේ රැවුලක් ගිනි ගන්නවා. ඇහුවලු දැවෙන ගෙදර දමා ගොසින් ඉන්න ගයක් තියෙනවා. මේ ගෙදර දාලා ගිහලා ඉන්න ගයක් තියෙනවද? ගෙයින් පිටට විහිද හොඳට වැසි වසි ඉන්න සුළඟ තදද? ඔහු ඇහුවේ මෙවැනි ප්‍රශ්න රාශියක්. ඔන්න අහලා තියෙන ප්‍රශ්න. නේද? මට සිතුනේ මේ දරුවන් නගන ප්‍රශ්න නතර වෙන්නේ ඔහුගේ නැසුනාම කියා සත්‍යකින්න පිය දරුවෙකි. යම් මිනිසෙකු මෙලව තරයි තැබූ දෙපා වෙන දැනකට නොයා විනා ඒ ධනහත් සරණ යන්න බණක් නෙතුව මට අපි කැමති නෑ. ගෙදර ගිනි ගත්තත් දාලා යන්න අපි කැමති නෑ. තැබූ දෙපා වෙන දැනකට නොයා විනා යන්න කැමති නෑ දාලා. ගෙදර ගිනි ගත්ත රැවුලක් ගිනි ගන්නවා. ඒ මිනිස්සු දාලා යන්න කැමති නෑ මේවා. ඒ ධනහත් සරණ යන්න බණක් නෙතුව මට කියන්න වැඩක් නෑ. ඒ අය කොච්චර බණ කිව්වත් වැඩක් නෑ. අපිත් එහෙමනේ. හාමුදුරුවනි මගේම පැවැත්ම මේ ගෙදර තියෙන්න ඕනේ. අඩුම තරමේ අටමස් ස්ථාන ටිකවත් වන්දනාමාන කරගන්න අපිට පුළුවන් වෙනවද ගිහිල්ලා? කැමති නෑ. දවසක් දෙකක් ඕනි නම් ගෙදරින් පිට වෙලා ඉඳී. නේද? පුළුවන් ඔය හදාවලාගත්තු ගෙදර දාලා යන්න. ගිනි ගත්තත් ඔතනම ඉන්නවා. එහෙම නේද අපි? සමහර වයසට ගිය උපාසකම්මල බලන්නකො දුවලගේ ගෙවල් වල ගිහිල්ලා දවසයි දෙකයි ඉන්නේ. අම්බෝ මට බෑ මේ ඉන්නේ යන්න ඕනේ ගෙදරට. කරක බාන මම්ම බලින්න ඕනේ. ගෙදර දොර මම්ම අරින්න ඕනේ. මිදුල මම්ම අත ගන්න ඕනේ. නේද? ඕව තියෙනකන් නම් මේ සසරෙන් නිදහස් වෙන්න බෑ. ඒකයි කියන්නේ සත්‍යකින් පිය දරුවෙනි යම් මිනිසෙකු මෙලව තරේ ලැබූ දෙපා වෙන තැනකට නොයහවිනා ඒ ධනහත් සරණ යන්න බණක් නෙතුව මට කියන්න. අපි යන්න කැමති වෙන්න ඕන අතහරින්න මේවා. නේද? අතහරින්න මේවා කැමති වෙන්න ඕන. එහෙනම් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් පහරාද කිව්වනේ විරල සීමා කරගෙන ඉන්නේ කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සීමාව මොකද්ද? සීලය. පහරාද මගේ ශාසනයේ මේ තරම්ම භික්ෂු භික්ෂුණී උපාසක උපාසික ආදරය කරන්නේ මොන නිසාද? සීලයයි මගේ ශාසනයේ තියෙන මොකද්ද පිළිවෙත? සීමාව. සීලය. නේද? අවසාන මොහොතේ සුදුරෙද්දක් ඇඳගෙන පන්සලට එන එක නෙවෙයි සීලය කියන්නේ. නේද? කයෙන් සංවර වෙන්න ඕන, වචනයෙන් සංවර වෙන්න ඕන. කාය වාචාය සමෝදාන සීලං. සීලයට හරියට මීමැස්සෙක් වගේ. මීමැස්ස මලට ගිහලා රොන් ටික ගන්නවා. හැබැයි රොනට හානියක් කරන්නේ නැහැ. හැබැයි දුස්සීලයට කොයි වගේද? නිලමැස්සෙක් වගේ. ඔහු වහන තැන ගලයි. එහෙනම් මගේ සීමාව තමයි මොකද? සීලය. ඔබ කය සංවර කරගන්නකොට අද දවසේ අනුන්ට ජීවත් වීමේ අයිතිය ලබා දෙනවද ඔබ? අපි හැමෝම ජීවත් වෙන්න ආසයි. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන්නේ අනුන්ට ජීවත් වෙන්න අයිතිය ලබා දෙනවා. අපි අපේ දාණය දෙනවා. අපි කැමති නැද්ද ජීවත් වෙන්න? මැරෙන්න කැමතිද අපි මෙන්න? ඔය මුඛවාඩෙන් දාගෙන ඉන්නේ මැරෙන්න බයෙන් හින්දා අපි හැමෝමත් එහෙමයි ඔබත් එහෙමයි. ආසයි ජීවත් වෙන්න අපි හැමෝම. ජීවත් වෙන්න ආසයි අපි හැමෝම. සතුනුත් නාස
ඇති අපි හැම වගේම ඔන්න ජීවත් වෙන්න අයිතිය ලබා දෙනවා සිල්ලට. අනුන්ගේ දේවල් ආරක්ෂා කරනවා. අනුන්ගේ දේවල් තමන්ගේ කරගන්න යන්නේ නෑ සිල්ලට. එහෙම නේද? අපි කියනවානේ සියයට ආයුලක මගෙත් ආයුනේ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. දෙන්න බැරි දේවල් නම් කොච්චර අපි දෙනවද? හැබැයි කවුරු හරි කෙනෙක් පේටස් එකක් ඉල්ලුවොත් එහෙම දෙනවද? දෙනවද? අඩුම තරමේ පාරේ යනකොට පාරේ ඉනි ගහලා තියෙන වැට ගහලා තියෙන මහපාර. අඩියක් දෙන්න කැමති නෑ. හැබැයි සියත් ආයුලද මගෙත් ආයුනේ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. බැරි දේවල් නම් කොච්චර අපි දෙනවද? දෙනවනේ? දෙන්න පුළුවන් දේවල් අපි දෙන්න ඕන. එතකොට එහෙනම් සීලය තමයි මේක. ඔබ මුසාවාදයෙන් වැළකෙනකොට සත්‍යවාදී කෙනෙක් ඔබ වෙනවා. බොරුවෙන් වැළකෙනකොට, කේලමින් වැළකෙනකොට, ඇනුම්පත් මේ වගේ වැළකෙනකොට ඔබේ සීලයට කොච්චර ආභරණයක් වෙනවද පන්සලට ඇවිල්ලා. අද දවසේ ඔබ මේ වගේ වැළකෙනවා. කොච්චර වටිනවද? එහෙනම් මගේ ශාසනයේ සීමාව තමයි සීලය. ඊළඟ තමයි මලකුණු. මහා මොහොතේ මලකුණු තියාගන්නේ නෑ වගේ පහලාද මගේ මේ ශාසනය තුල මලකුණු කියන්නේ දුස්සීලව තියාගන්නේ නෑ. මහා සාගරේ මලකුණ වෙරළට ගහලා වෙරළට දානවා වගේ ගොඩට දානවා වගේ කිසි කෙනෙක් දුස්සීලව මේ ශාසනය තියාගන්නේ නෑ. එයාලට නැදෙන්නත් නරක වැඩ පව්වැඩ කරන අයට. දුස්සීලව පවිතු අදහස් තියන අය, බද්ධ වෛරයෙන් කටයුතු කරන අය, ලාමක ගති පැවතුම් තියෙන අය, මිනිසත්කම නැති අය අපි කියනවා. මනුස්ස ගුණධර්ම නැති අය දුස්සීලව කියන්නේ. ඒ අය තමන්ගේ අම්මා තාත්තට දෑත දික් කරලා පයෙන් අතෙන් පහරවල් වලින් වද දෙන්නේ දුස්සීලව. අපි අන්තර්ජාලයේ දැක්ක මේ දින එයාලා මේ ශාසනය තියාගන්නේ නැහැ. එයාලා මහා සාගරේ අර මලකුණු ගොඩට ඇදලා දානවා වගේ ඇදලා දාන උපාසකම්. මම මේ කෙටියෙන් කියන්නේ. ඊට පස්සේ තමයි සාගරේ ජලයේ කොහෙන් ගත්ත ලුණු රසය. පහරාද මගේ මේ ශාසනේ කොහෙන් බැලුවත් තියෙන විමුක්ති රසයයි, නිවන් රසයයි. කොහෙන් අදපත ගාලා බැලුවත් පුංචි දෙයක් අතට ආරම් බැලුවත් තියෙන්නේ ඒකේ වෙනසෝයක් නෑ. මොකද තියෙන්නේ? නිවන් සෝයේ තියෙන්නේ. නිවන් මඟට අවශ්‍ය කරන පිළිවෙත තියෙන්නේ. අන්න ඒ නිසායි මගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වන පිරිස ආදරය කරන්නේ. ඊළඟට කියනවා මහා සාගරේ කොතනින් ගංගා ගලාගෙන ආවත් එකම ජලය සාගර ජලය යන නමින් හැඳින්වෙනවා වගේම මේ ශාසනයට කවුද එන්නේ? කුල මල ජාති ආගම් ભેද නෑ උපාසකම්. සුනීත සෝපාක කසල සෝදකේ ශාසනයට ඇතුළත් වුණාට පස්සේ එකම නමයි දුන්නේ සාක්‍ය පුත්‍ර සෙනඟ. ඔන්න බලන්නකෝ අර ගංගා වලින් වැටෙන ජලය එකම නමකින් හඳුන්වනවා වගේම මේ ශාසනයට යම් කිසි කෙනෙක් ඇතුල් වෙනවා නම් එයාට කියන්නේ සාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියලා. අන්න ඒ නිසා ආදරය කරන්නේ. කුලමල ජාති ආගම් ભેද නැහැ බුදුන්ගේ ධර්මයේ තුල. සමහර මිනිස්සු නම් නැති අයත් මේවා තියෙනවා. ඒ වගේම කොච්චර වැස්සත් ගංගා ගැලුවත් අඩු වැඩි බවක් පේන්නේ නැහැ. පහරහදෝද කිව්වත් මගේ ශාසනයෙත් එහෙමයි. නිර්වාණ මාර්ගයට ගිය අය කොච්චරද කියලා කියන්න බෑ උපාසකවරු. පුළුවන්ද කියන්න? කොච්චර ඇතිද රහතන් වහන්සේලා තව යන්නේ බලාගෙන. නිවන් මඟට ගියා මෙච්චරයි කියලා සීමාවක් තියෙනවද? අඩු වැඩියක් මේ කොච්චර ගියත් උපාසකවරු ඕනම කෙනෙකුට මේකට යන්න පුළුවන්. අන්න ඒ නිසා මේ ශාසනය වැරුම් කරා. මහා සාගරේ සම්පත් සාගරයක්. පහරාද මගේ ශාසනය සම්පත් සාගරයක්. මොනවද තියෙන සම්පත්? මොනවද තියෙන සම්පත්? චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨාන, පංච බලය නේද? සත්‍ය බොජ්ජංගේ, සතර ඉර්ධිපාද මෙන්න මගේ ශාසනය තුල තියෙන සම්පත්.
අර මේ කිසිම සම්පතක් මේ සම්පත් වලට සමාන කරන්න බෑ. මේවා යම් කිසි කෙනෙක් ජීවිතේ එකතු කරගන්නවා නම් සතර සම්මය ප්‍රදාන නේද? නූපන් කුසල උපදිවි තමන් කරලා නැති කුසල නේද? කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. කරලා තියෙන කුසල වැඩි දියුණු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. කරලා නැති අකුසල උත්සාහවන්ත වෙන්න ඒවා නොකරින්න. කරලා තියෙන අකුසල නැති කරන්න උත්සාහවන්ත වෙන්න. මෙන්න මගේ ශාසනය තුල තියෙන සම්පත්. බලන්නකෝ මේවා ඔබ සතර සතිපට්ඨාන කායානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදාන්ති මෙන්න මේවා කවුරු හරි කෙනෙක් ජීවිතයට එකතු කරගන්නවා නම් ඒ ජීවිතේ ගොඩක් වටිනවා. ඒ නිසා ආදරය කරන්නේ ඔබ මේ ශාසනය. අවසාන එක තමයි අද්භූත ගුහාවක් කියවනේ මහා සාගරේ පහරා. මේකත් අද්භූත ගුහාවක්. පුදුම සහගත දේවල් මේ බුද්ධ ශාසනය තුල තියෙනවා. ඔබ අදහන ඔබේ ධර්මයේ තුල තියෙන පුදුම දේවල්. මේකේ ඉන්න ආස්තරියමත් පුද්ගලයෝ කවුද? සෝහන් වුණා ඉන්නවා. සකෘදාගාමී වුණා ඉන්නවා. අනාගාමී වුණා ඉන්නවා. අරහත් ඵලය ලබාගත්තු අය ඉන්නවා. බුදුවරු ඉන්නවා. පසේ බුදුවරු ඉන්නවා. මේ බුදුහාමුදුරන්ගේ මේ ශාසනය කියන්නේ පුදුම සහගත දේවල් වාසකම්. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන උවසියෝ ඉන්නවා මෙතන. චතුරාර්ය සත්‍ය මගේ යන උවසියෝ මෙතන ඉන්නවා. අන්න පුදුම දේවල් එහෙනම් මේ ශාසනය තුළ තියෙන. අන්න ඒ නිසායි පහරාද සිව්වන පිරිස මේ තරම් මේ ශාසනයට ඇලුම් කරන්නේ. ඒ නිසා මේ බණික ජීවිතයට එකතු කරගන්න. එකතු කරගෙන නිවැරදි කෙනෙක් වෙන්න. යහපත් කෙනෙක් වෙන්න. ධර්ම අවබෝධයේ ජීවිතයට එකතු කරගෙන ධර්ම ඥානෙ තව තවත් වඩා වර්ධනය කරගන්න. ඔබ හැමදෙනාටම මේ කුසල ශක්තිය හේතු වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මේ කවිය මාත් එක්ක කියමු. හොඳ ලෙස හැදීමට හොඳ හිත ඕන හැම විට නරක සිත් ඇති විට නරක මයි සිතෝ වන්නේ අප ධර්මාබෝධය ලබා ගන්නට යෙදුණු උත්තරීතර කුසල ශක්තිය බලයෙන් පින්වත් මහා සංඝ රත්නයට සතර පෙරේ දායක පින්වත් හැමදෙනාටම ඔබ හැමදෙනාගේම මෙලව ජීවිතේ වාසනාවන්ත වේවා. යහපත් මගෙකට යෑමට ඔබට මේ ධර්ම දේශනාව විමහාල වේවා. හැමදෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් හැමදෙනාගේම යහපත් සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ලෝක සාසනං තිරං රක්칸තු ධම්ම දේශනං තිරං රක්칸තු